සම්මා සම්බුදු සරණයි. බිනර පුරපසළොස්වක පොහෝ දිනය අදයි. ජයමග රූපවාහිනී නාලිකාව ඔබ වෙතට සමීප කරන පොහොය වැඩසටහන් මාලාවයි මේ ආකාරයෙන් අද දවසේදී ආරම්භ කරන්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස සම්පූර්ණ වූ පොහොය දිනය අදයි. මහමායා දේවිය කළුරිය වීමෙන් අනතුරුව සිද්ධාර්ථ කුමරු වැදූ මව මහා ප්‍රජාපති ගෞතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ඉල්ලා අනද තෙරුන් මාර්ගයෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ කාන්තා පැවිද්ද ලබාගත් පොහොය දිනය අදයි. ඒ ආකාරයෙන්ුයි අද දවසේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් වුණේ. එමෙන්ම සුපටිපන්නාදී ගුණයන්ගෙන් යුතු මහා සංඝරත්නය වස් වැඩවසන මේ උතුම් වස්සාන කාල සීමාවේදී වස්සාන දේශනා නමින් අද දවසේදී පොහොය වැඩසටහන් මාලාවේ ධර්ම දේශනා මාලාව අප ඔබ වෙතට සමීප කරනවා. එසේනම් අප ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා අද උදෑසන සිට රාත්‍රිය දක්වා ජයමග රූපවාහිනී නාලිකාවේ සදහම් විකාශය හා ඒකාත්මික වන්නට. උතුම් බිනර පුරපසළොස්වක පොහෝ දිනයේදී ඔබ සියලු දෙනා අෂ්ටාංග ශීලය සමාදන් කරමින් අද දවසේදී ධර්මානුශාසනාවන් ආරම්භ කිරීමයි සිදුවන්නේ. පූජපාද උඩදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේ විසින් මෙහෙවනු ලබන ධර්ම දේශනාව සඳහායි අප මීළඟට යොමු වන්නේ. මේ සඳහා කල්යාණ මිත්‍ර දායකත්වයේ දරනු ලබන සදහැවතුන් පිළිබඳවයි මේ සිහිපත් කිරීම. 266 මිලේනියම් සිටි අතුරුගිරිය පදිංචි නදීරා විජේරත්න හා ක්‍රිෂාන්ත විජේරත්න යන දෙපළ විසින් මේ උතුම් ධර්මානුශාසනාව සඳහා කල්යාණ මිත්‍ර දායකත්වයේ දරනු ලබනවා. එසේනම් ඔබ අප සියලු දෙනා අෂ්ටාංග ශීලයේ සමාදන් කරමින් ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩම වදාළ අප ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට පාදාභි වන්දනයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වෑඋඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අවසරයි පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේට පාදාභි වන්දනයෙන් යුතුව අප ආරාධනා කර සිටිනවා. අප ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දෙනාටම හැමෝම හිමිදිරි උදෑසන සූදානම් වෙලා ඉන්නේ උතුම් ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්නටත් මේ ජීවිතය සකස් කර ගැනීම සඳහා උතුම් පිළිවෙතෙහි යෙදෙන්න මේ පුන් පොහෝ දින තමන්ගේ ජීවිතය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම සකස් කරගෙන මේ ජීවිතය උතුම් තත්ත්වයට පත් කරගන්නට ඉතාමත්ම ඉහළ මානසිකත්වයක් ඇති කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්නටත් උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානය ඇති කරගෙන තමයි හැම දෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම ඉතා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. කෙටි කාලයකදී පින්වත්නි නැවත වතාවක් විහාරස්ථානවලට ගිහිල්ලා වෙනද වගේම සියලු දේ අතහැරලා පෝය දිනය ගත කරන්නට හැකියාව ලැබේවි. එතෙක් අපි බෞද්ධ විදිහට අරගෙන ආපු පිළිවෙත කොයි විදිහකින් හරි අරන් යන්න හැම වෙලේම යම් හානියක් වුණාම මොන ආකාරයකින් හරි ඒ හානිය අවම කරගන්න අපි හැමෝම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඉතින් මේ හානිය සිද්ධ වෙලා තියෙන මේ ව්‍යසනකාරී වෙලාවේ ලොකුම හානිය සිද්ධ වෙන්නේ අපිට මේ ව්‍යසනය තවත් දරුණු ව්‍යසනයක් බවට පත් වුණොත්. ඒ කියන්නේ ඇති වෙලා තියෙන්නේ එක පැත්තකින් බලනකොට රෝග ව්‍යසනයක්. ඒ රෝග ව්‍යසනයත් එක්ක අපිට ඥාති ව්‍යසනයක් ඇති වෙලා තියෙනවා. ඥාති ව්‍යසනය විතරක් නෙවෙයි ඒකත් එක්ක භෝග ව්‍යසනයකුත් ඇති වෙලා තියෙනවා. දැන් මේ දවස්වල වෙනදා වගේ තමන්ට කිසිම විදිහකින් තමන්ගේ ආදායම් මාර්ග වෙනදා වගේ පවත්ව ගන්න බැරි විශාල පිරිසක් ඉන්නවා. එතකොට
මේ ව්‍යසනකාරී තත්ත්වයන් සමග අපේ පින්නත්න සමහර අය සීලය පළුදු කරගන්නවා දුස්සීල බවට පත්වෙනවා. සමහර අය ගුණේ නැති කරගන්නවා. ඒවගේම සමහර අය තමන්ගේ ජීවිතය ඉතාමත්ම ගැටලුකාරී තත්ත්වයකට පත් කරගන්නවා. ඒ කියන්නේ වැරදි දෘෂ්ටීන් නැති කරගන්නවා. මේ මොනවා කරත් ඇති වැඩක් නෑය ආදී වසයෙන් අපි ගැන සාකච්ඡා කරමු. ඉතින් එහෙම නැතුව ඒ කිසිදු ව්‍යසනකාරී තත්ත්වයකට පත්වෙන්නේ නැතුව. දරුණු ව්‍යසනයන් නැති කරගන්න නැතුව තමන්ගේ ජීවිතයට මොනවදේ දරුණු ව්‍යසන කියල කියන්නේ සීල ව්‍යසන සහ දිට්ටි ව්‍යසන කියන ඒවා. ඉතිං කොහොම හරි හානියාවම කරගෙන තියෙන අවස්ථාව යටතේ කළ හැකි උපරිමදය කරන්න අපි දක්ෂවෙන්ඩ ඕන එක තමයි බෞද්ධයාගේ තියෙන තිබිය යුතු අති විශාලම හැකියාව. ඉතිං අන්න ඒ හැකියාව වර්ධනය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි හැමෝ මේ කරාසි වෙලා ඉන්නේ. කිසිම විදිහකින් හානිය අවම කරගන්න නැතුව කටයුතු කරන්න. ඉතිං ජයමග රූපවාහිනිය නිබන්ධව අපෙත් උපදෙස් ඇතුව මේ සීල වැඩසටහන කිසිදු අඩුවක් නැතුව නිවසේ ඉඳලා තමන්ට සිල් සමාදම් වෙලා කටයුතු කරන්න අවශ්‍ය කරන සියලු දේ උපයාසපයා දෙනවා. මේ සඳහා නිබඳව කොළඹ හත විජේරාම්පාර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය නිබන්ධව අපිත් සමඟ සැදී පැහැදී වාසය කරනවා මේ කටයුතු සම්පාදනය කර ගැනීම සඳහා. ඉතිං මේ ඔක්කොම අපි සිද්ධ කරන්නේ අපේ පින්නන්ත අයගේ උතුම් යහපත සිද්ධ කර ගැනීම සඳහා. හැමෝට මතක ඇති හිමිදිරි උදෑසන සුදෝසුදු ඇඳුමෙන් සැරසිලා සිත පහන් කරගෙන ජාතියන්ත්‍ර විපස්සනා භාවනා මධ්‍යස්ථානයට කොච්චර විශාල පිරිසක් පොහෝදින ඒක රාසී වෙනවද කියලා පොහෝදිනවල් වල වෙනදාට ඉතිං එහෙම එකතු වෙලා ධර්මය සාකච්ඡා කරලා අත්දැකින් බෙදා හදාගෙන බොහෝම පහන් සිතෙන් තමයි පොහොයදින සැන්දයාමේ නිවෙස්වලට නැවත යන්නේ. ඉතිං ඒ පුරුද්ධ තමන්ගේ පැත්තෙන් තබාගන්නට අවශ්‍ය කරන සියලු වැඩපිළිවෙල අපි නිර්මාණය කරගෙන තියෙනවා මේ වෙනකොට. ඒ සියලු වැඩපිළිවෙල සකස් කරගණ්ඩ ඕන එකම අඩුපාඩුව තියෙන මේ සියල්ල සිද්ධ කරන්න වෙලා තියෙන්නේ තමන්ගේ නිවසට වෙලා හැබැයි ඉතින් ප්‍රයෝජන ගන්නට බලාපොරොත්තුව නැත්තන්ට පුළුවන්කම තියෙනවා පින්නත්න ඒ ප්‍රයෝජනය ගණ්ඩ කොහොමද ඒ ප්‍රයෝජනය ගන්නේ තිබ්බටත් වැඩිය හොඳට තිබ්බටත් වැඩිය හොඳට මේ ප්‍රයෝජනය ලබාගණ්ඩ පුළුවන් හිත සකස් කරගත්තොත් විහාරස්ථානයකට යෑමෙන් ඇතිවෙන පහන් සිත නිවසේදී ඇතිවෙන්නේ නෑ තමයි. හැබැයි කොහොම හරි හිත පාලනය කරගෙන සිතෙන් තමන් ගතකරපුේ අපූරු පොහොය දිනවල් පරාමර්ශනය කරගෙන කොහොම හරි සාන්තව කටයුතු කරනවා කියලා වැඩි කාලයක් නැබුරු කරගෙන නිවසේ මේ සීල සමාධානයට වෙනම තැනක් වෙන් කරගෙන අන්න අයට සඳහන් කරලා ගෙදරයට ඒ දානමාන කටයුතු සකස් කරන්න කියලා තමයි හැමෝම සූදානම් වෙන්ඩෝන ඉතින් වැඩි වෙලාවක් කරමුණු කරගණ්ඩුවන අද රාත්‍රී 12 දක්වාම මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන නිසා අපි වැඩි වෙලාවක් මේ ධර්මය තුළ රැඳෙන්ට පුළුවන් මුළු දවස පුරාවටම බුද්ධ පූජාවන් ආදී සියලු කටයුතුත් සමඟ මුළු දවස පුරාවටම අපේ පින්නත් අයට මේ වැඩසටහන සමඟ ඒකාත්මික වෙලා ඉන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒත් එක් අපිට පුළුවන් අපි ලොකූ පිනක් ජනිත කරගෙන අද දවස පුරාවට පිළිවෙත් ආරක්ෂා කරලා හරියටම සිල් ආරක්ෂා කරලා ලොකූ පිනක් ජනිත කරගෙන හැකියාව තියෙනවා ඉතා පැහැදිලිවම අන්න අයට මේ පුුණ අනුමෝදනා කරන්න මේ ව්‍යසනකාරී කාලයේදී ඇතිවෙලා තියෙන ව්‍යසනයන්ගෙන් අතමි දෙන්න හැමෝදිනාටම අපිට පුළුවන්කම තියෙන පුුණ අනුමෝදනා කරලා ප්‍රාර්ථනා කරන්න මේ පින කියන එක බොහෝම බලවන්ත දෙයක් ඉතින් එකන්ද අටසිල් සමාදම් වීමෙන් විශාල පුුණ්‍ය ශක්තියක් ජනිත වෙනවා හැබැයිතින් එක ආරක්ෂා කරන්නට ඕන සමාදම් වෙලා ආරක්ෂා කරන කාලේ වැඩිවෙන්ඩ තමන් තුළට ඇතිවෙන ආනිසංසවාරය ඉතාම වැඩි
අන්න ඒක අපි මතක තබාගෙන මේ කටයුත්ත සම්පාදනය කරගමු. එහෙමනම් හැම දෙනාම තිසරණ සහිත උපෝසත අට්ටාංග සීලය සමාදන් වෙමු. ඉතාම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙන ඊට පෙර ආතුව ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතයට මේ සියල්ල ලබා දුන්නා කියන අදහස පෙරදිරි කරගෙන මේ උතුම් ධර්මය මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට අනන්ත අප්‍රමාණ කාලයක් පෙරුම්දම් පුරලා අපිට මේ ධර්මය මේ උතුම් ධර්මය හෙළි පෙහෙළි කරලා දුන්න. මට දැන් අසරණ භාවයක් නෑ කියන අදහස් ඇති කරගෙන සරණාගමනය සිද්ධ කරගන්නට ඕනේ. ඒ සඳහා ඒ උත්තම වූ බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා කියන අදහසින් තිසරණ සහිත උපෝසත අට්ටාංග සීලය සමාදන් වෙමු. නමස්කාරය කියමු 3 වතාවක්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාදිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නත්ත්‍ය ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පෝසත අට්ඨාංග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදී තබ්බං. ආම හොඳයි බන්තේ පින්වත්නි, ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට
අපේ නමස්කාරය වේවා කියලා ඉතාමත්ම ප්‍රබල ශ්‍රද්ධාවක් ඇති කරගෙන අපි සම්මා සම්බුද්ධ පූජාවන් පූජා කරමු දැසන හැම වෙලේම හැමෝම දැඩි අධිෂ්ඨානයක ඉන්නට ඕනේ උදෑසන සිද්ධ කෙරෙන බුද්ධානුස්සති භාවනාවක් වගේ හැමවෙලෙන් බලන්න මම බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට ගිහිල්ලයි ඉන්න කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේට එකත් පස්සව වාඩි වෙලා ඉන්නවා මම අරගෙන ගිය සම්මා සම්බුද්ධ පූජාවන් බුදුරජාණන් වහන්සේගේ අභියස තැන්පත් කරලා පූජා කරන්නටයි සූදානම් වෙන්න කියලා අදහස් ඇතිවෙන්න ඕන මගේ ජීවිතේ මම භාවිතා කරන යමක් භාවිතා කරන්න පෙරාතුව එහි අග්‍රකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරනවා කියෙන හැඟීමක් අපි තුළ ජනිත වෙන්නට ඕන පින්නත්න. ඒක සංකේතයක් විදිහට කොහේ හරි බුදුපාණන් වහන්සේ වැඩහිටියා අතීතයේදී. කොහේ හරි වැඩහිටිය ඒක මම ප්‍රත්‍යක්ෂ කොට දන්නේ මගේ දක්වා ඇවිල්ලා තියෙන මගේ සිත සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට පුළුවන් මගේ තුළ තියෙන සියලූම කෙලෙස් ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති කරන්නට පුළුවන් ඉතාම වටිනා ධර්මයක් මට ලැබිලතින හිද. ඒ ධර්මය වෙන කෙනෙක්ගෙන් ලැබෙන්ට විදිහක් නෑ ආර්යෂ්ඨායක මාර්ගය පිරික්සල බලනකොට එහි පැහැදිලි විසඳුමක් තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය පිරික්සල බලනකොට බෝධි අංග පිරික්සල බලනකොට ඉද්ධිපාද ධර්මයන් පිරික්සල බලනකොට ඉන්දිය ධර්මයන් බලධර්මයන් පිරික්සල බලනකොට පින්නන්නේ ඒව තුළ පැහැදිලිවම ඉතා පැහැදිලිවම මට අවශ්‍ය කරන මානසික විසඳුම ඇති කරන මානසික වැඩ පිළිවෙළවල් ඒවා. එක හින්දම මට ඒ ධර්මය මගේ ළඟට ආවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුකයෙන් දේශනා කරපු ධර්මය කියන අදහස තියාගෙන අපිට පුළුවන් මේ පූජාවන් ගැන ලොකු හැඟීමක් ඇති කරගන්න කොහේ හරි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හිටියා ඒ අතීතයේ වැඩවාසය කරපු බුදුරජාණන් වහන්සේ කොහේ හරි වැඩ හිටිය උන්වහන්සේට ඒ කාලයේදීම පූජා කරාවගේ හරිරනිකම් මේ උතුම් පූජාව පූජාවේවා කියන අරමුණෙන් තමයි හෝ අනිසංසවාරයක් ඇති කරගන්න පුළන් හරි චේතනාවකින් මලක් පූජාකරොත් හරි චේතනාවකින් නිවැරදිව දැනගෙන කරුණු දැනගෙන ධර්මානුකූල හැඟීමකින් මේ පූජාවන් සිද්ධ කරොත්තේ වගේම මගේ ජීවිතය ධර්මය තුළම රඳෝ ගන්නවා මට බුදුරජාණන් වහන්සේ ළඟට යන්ඩ පුළුවන්ද. මං මේ සිද්ධ කරන සියල්ල මම මේ සිදු කරන සියලුමදේ යම් විදිහකින් කිසි ආකාරයක අඩුපාඩුවක් නැතුව මට කරන්නට හම්බෙලා තියෙන මේ උතුම් ධර්මය ලැබිලා තියෙන නිසා ඒකද මේ ඔක්කොම අර්ථාන්විතව සිද්ධ කරන්න මට හම්බෙලා තියෙනවා මම පරිපූර්ණව පාරිසුද්ධව පරිපූර්ණව මේ කටයුතුවල නියලෙනවා කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙනම වෙන මට පිහිටක් සරණක් ඇති වුණේ නැහැ. මට වෙන කරන්න දෙන්න මේ මාගේත් එක්ක රැඳිලා තියෙන මේ පංචුපාදානස්කන්දය තුළ කිසිදු පිහිටක් සරණක් මට නැති ආකාරය ගැන අපි විමසලා බලන්ඩෝ නෑ ඒක මේ කාලේ හොඳට දැනෙනවා. ඉතින් අපි ධර්ම දේශනාවදී ඒ ගැන තවදුරට සාකච්ඡා කරමු. අපිට හැම මොහොතකම වගේ ජීවිතය ඉතාම නිවැරදිතැනකට ගන්නට අවශ්‍ය කරන සියලු දේ මට ලැබිලා තියෙනවා කියලා දැඩි ශ්‍රද්ධාවක් උපදවා ගණ්ඩුවන අනේ මම කොච්චර නං වාසනාවන්තද කියලා මේ වර්තමාන කාලයේ මනුස්සෙක් වෙලා ඉපදින්නට අවස්ථාව ලැබීම. ඉතින් ඒ ඔක්කෝම හැඟීම් චේතනාවල් විදිහට අපේ තුළින් නැගිලා එන මේ සියලු දේවල් අපේ ජීවිතයට අපි එකතු කරගෙන මේ උතුම් පොහොය දිනේ උදෑසන සම්බුද්ධ පූජාවන් පූජා කරමු. බුද්ධානුස්සති භාවනාවක් වැඩෙන ආකාරයටම සිත කෙසේවත්
කොතනකටවත් බාහිර තැනකට යන්නට නොදී බුද්ධ වන්දනාව ඉතා කෙටියෙන් අපි සිද්ධ කරන්නේ. ඒ බුද්ධ වන්දනාව තුළ අපේ හිත රැකගෙනම බුද්ධ වන්දනාව සිද්ධ කරන්නට සූදානම් වෙමු. හැම දෙනාම මා සමගම මේ ගාථා ධර්මයන් කියමින් බුද්ධ වන්දනාව සිද්ධ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති. ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණෙය්‍යෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. නිවේදයාමි සම්බුද්ධං වීතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසභං යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව සාසනං තාවතා පතිගන්හාතු පූජාලෝකානුකම්පයා සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනං සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු උත්තම
අදිවාසේතනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තම අදිවාසේතනෝ බන්තේ ව්‍යංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තම අදිවාසේතනෝ බන්තේ කජ්ජකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තම අදිවාසේතනෝ බන්තේ රසවන්තං පලාපලං අනුකම්පං උපාදාය පතිගන්නාතු උත්තම නාගවල්ලී දලූපේතං චුන්නපූග සමායුතං තාම්බූලං පතිගන්හාතු සතං පූජේමිදංජිනෝ ස්වඳවත්තුූද වර්ණවත්තුූද රසවත්තුූද මේ සියලු පූජාවෝ මාගේ බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජාවේවා පූජා කරමි පූජාවේවා පූජා කරමි පූජාම වේවා වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේතේ මහාබෝධී ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ ඉන්දනීල වන්න පත්ත සේතකන්ද බාසුරං සත්තුනෙත්ත පංකජායි පූජිතග්ග සාතදං අග්ගබෝධී නාමවාම දේවරුක්ක සන්නිබං තංවිසාල බෝධිපාද පන්නමාමී සබ්බදා කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයංකම මේ භන්තේ භූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයංකම මේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයංකම මේ සංඝ සුපටිපන්න අනුත්තර ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සාදු කියන්න හොඳයි හැම දෙනාම ධර්මශ්‍රවණය සඳහා සූදානම් වෙමු ඉතාම පහන් සිතක් ඇති කරගෙන මගේ ජීවිතයට මේ උතුම් ධර්මය එකතු කරගන්නවා කියන අධිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගෙන හැමම ධර්මශ්‍රවණය කරමු ඒ සඳහා සූදානම්වෙන්ඩ. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි හැම දෙනාම ඒක රාසි වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නවා මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි හැම කෙනෙක්ම ධර්මශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. ඉතිං හැමදාමත් මතක් කරනවා වගේ අපේ මනසිකාරයයි පින්වත්නී සකස් වෙන්ඩ ඕනේ අපේ ජීවිතය නිවැරදි කරගණ්ඩ. කොහොම නමුත් මේ තියෙන ව්‍යසනකාරී කාලය ගැන යම් අදහසක් ඇති කරගත යුතුව තියෙනවා අපි හැම දෙනාම. අපි හරීම අවදානං කාලයක ඉන්නේ මොකද අපිට බොහොම වටින කාලයක් මේ ලැබිලා තියෙන්නේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට ලැබිලා තියෙන වෙලාවක් මේ වෙලාව. ති මේ වෙලාවේ ලැබිච්ච මනුස්ස ජීවිතය ධර්මය පිළිබඳව යම් අදහසක් ඇති කරගන්නේ නැතුවම ගිරිහිලා ගියොත් ඒක ලොකු අපරාධයක්. ඒක ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු කරගණ්ඩෝනේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගණ්ඩෝනේ සඳහා අපි බොහෝම වෙහෙස මහන්සි වෙලා කැප වෙලා ඒ ධර්මානුකූල මනසිකාරයක් ඇතිකර ගැනීම සඳහා නිබන්ධව කටයුතු කරන්න ඕන මොකක්ද කිව්වේ ධර්මානුකූල මනසිකාරයක් ඇතිකර ගැනීම සඳහා ධර්මය ඇසීම සඳහා පමණක් නෙවෙයි ධර්මය මේක හැම්මදාම අවධාරණය කරන්න ඕන කාරණාව ඇසීම ධාරණය කර ගැනීම තමන්ගේ වචනයෙන් හොඳට ධර්මය කියන්නට ගලාගෙන එන තත්ත්වයට මානසිකාරය සකස් කර ගැනීම කියන කාරණා තුන විතරක් නෙවේ ධර්මය. ඒ විතරක් නං අපිට හොඳර ධර්මය කතා කරන්න පුළුවන් හොඳර මතක තියාගණ්ඩ පුළුවන් හැබැයි පින්නත්න්නේ අපි මේ ජීවිතය ජීවත් කරවන්නටයි ධර්මය. කෙනෙක් තුළ ඉතා පැහැදිලිව ධර්ම මනසිකාරයක් තියෙනවන අද දවසේ අපි බොහෝ වසයෙන් අධ්‍යාත්මික ජීවිතයක් අධ්‍යාත්මික වසයෙන් දියුණුවක් සඳහා
භික්‍ෂූන් වහන්සේලා පෙළ ගැහිලා ඉන්න වස්සාන කාලයේ තමයි මේ පොහොය දිනය යෙදිලා තියෙන්නේ. ඉති ඒක නිසා අද දවස පුරාවට වස්සාන දේශනා විදිහට තමයි අපේ භික්‍ෂූන් වහන්සේලා මේ පින්වන්ත ඇත්තන්ට මේ ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දෙන්නේ දේශනා කරන්නේ වස්සාන දේශනාවන්. අපේ පින්වත්න එහෙම තත්ත්වයක් තුළ මේ පින්නන්ත අයට පුළුවන්කම තියෙනවා ලොකු අධිෂ්ඨානයක් ඇති කරගණ්ඩ මොනවා ගැනද මම අනිවාර්ය කොට මුළු ලෝකෙම මේ වෙනකොට මේ වර්තමානයේ අද මොනතරං ව්‍යසනකාරී කාලයක් තිබුණත් ලෝකෙ කොහේ හරි තැනක භික්‍ෂූන් වහන්සේ නමක් වැඩඉන්නවා නං උන්වහන්සේලා උපසම්පදා සීලය තුළ තියෙන ආකාරයට වස් සමාදන් වෙලා ඉන්නේ. අධ්‍යාත්මිකව තමන්ගේ ජීවිතය වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාධනය කරගෙනයි වැඩ ඉන්නේ. ඉතින් ඒ හා සමගාමීව මම අනිවාරයෙන්ම මේ වැඩ පිළිවෙලට එකතු වෙලා අධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්නට කටයුතු කරනවා කියලා. මොකද ලබන පොහෝ දිනය වෙනකොට මේ වස්සාන කාලය ආවර වෙනවා. මේ මාස දෙක කාලයක් දැන් ගෙවිලා. මේ පින්නොන්ත අයට හිතාගණ්ඩුවත් බෑ අපිටත් එක පාට්ටම් පුදුම හිතිනවා මේ කාලය ගෙවිල යන ආකාරය පිළිබඳව. ඉතිං මාස දෙකක් ගත වුණා වස් කාලය කියලා හිතාගණ්ඩුවත් බැරි තරමටම මේ තියෙන ගැටලුකාරී තත්ත්වයත් එක්ක දන්නෙම නැතුව මේ කාලය ගෙවිලා ගිහිල්ලා. හැබැයි අපේ පින්වන්ත අයට මේ ඉතිවී මාසය තුළ දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්තොත්. මොකද වැඩි කාලයක් රට වැහිලා තියෙන කාලයක් තියෙන්නේ අනාගතයේදිත් අද පටන් දින ගානක් යනකං රට වැහිලා තියෙන්නේ තමන්ට යම් කිසි විවේකයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා කුසලේ වර්ධනය කරගණ්ඩ මොකක්ද මේ අපි කතා කරන්න ධර්ම වනසිකාරයක් ඇති කරගණ්ඩ. ඉතිං ඒ සඳහා කළ යුතු බොහෝ දේවල් අද දවස පුරාවට අපිට හම්බෙනවා. එහිද මේ ඉතිරි මාසය තුළවක්වත් තමන්ගේ අඩුපාඩු සියල්ල සකස් කරගෙන. මහා සම්පතක් විදිහට අන්න අයට දැනෙන විදිහට ජීවත්වෙන්ට අපි අපේ තත්ත්වයන් ඇතිකර ගණ්ඩ ලොකු උත්සාහයක් ගණ්ඩුවන පින්නත්න. අනිත් අයට සම්පතක් වෙන්ඩුවන තමන්ගේ ජීවිතය. අනිත් අයට ආදර්ශයක් වුණොත් තමන්ගේ ජීවිතය ගත කරන හැම දෙයක්ම රිජුව කතා කරලා. ඉතා රිජුව තමන්ගේ ජීවිතය ධර්මානුකූල කරගෙන. රිජුව ධර්මානුකූල කරගන්නවා කියලා කියන්නේ අය කොත්තනකවක්වත් අඩුපාඩුවක් නැතිවෙන්ට අපි හදා ගණ්ඩුවන පින්නත්න අපේ ජීවිතය මොකද මරණ මොහොත වෙනකොට අපි ලොකු ගැටලුවකට පත්වෙන්ට තින ඉඩකඩක් තියෙනවා ධර්මයෙන් හිත පෝෂණය කරගත්තේ නැත්තං සමහර ලැබිල තියෙන දෙවල් දාලායන්ට බැරිවෙන්ඩිට තියෙනවා. ඒවා ගැන උපේක්ෂාව දැම්ම ඇති කරගත්ත නැත්තං සමහරට සමහරයට හොඳ වල්දරවල් ලැබිලා සමහරයට අනාගත ආදායම් මාර්ග ලැබිලා කියලා හිතන්ඩ. එහෙම උනොත් එහෙම. ඒ අයට අනිවාර්යකොට අති විශාල වූ ගැටලුවකට මුණ පාන්නට සිද්ධ වෙනවා. මොකක්ද ඒ ගැන උපේක්ෂාව දැම්මම හදන්ඩ අවශ්‍ය කරන මනසිකාර හදාගත්ත නැත්තා. තමන්ට ලැබිලා ඉන්න දවාදරු හරීම යහපත් අය වෙන්ඩ පුළුව. තමන්ට ලැබිලා ඉන්න ස්වාමයා තමන්ට ලැබිලා ඉන්න භාරයාව. ඉතාම යහපත් අය වෙන්ඩ පුළුවන්. තමන්ට ලැබිලා ඉන්න අම්ම තාත්තා සහෝදර සහෝදරයෙන්. වචනයේ පරිසමාප්තර්ථයෙන්ම කාටවත් කිසි කරදරයක් කරන්න ඇතුව බොහොම වටින අය වෙන්ඩ පුළුවන්. මේ අයගෙන් අතමිදෙන්ට වෙනවා. මේ අය පිළිබඳ උද්දාමයකට පත්වීම සිද්ධ උනොත් පින්නත්නේ භික්‍ෂූන් වහන්සේලා විදිහට අපිටත් හෙමයි. තමන්ට ලැබිලා ඉන්න ගෝලයෝ. තමන්ගේ සමග කටයුතු කරන්න ලැබිලඉන්න සබ්‍රහ්මචාරයෙන් වහන්සේලා. විශේෂයෙන්ම ලැබිලා ඉන්න අතිමහත් වූ උත්තම වූ ගුරුවරු. මෙවැනි ගුරු දේව උත්තමයාණන් වහන්සේලා. මේ ඔක්කෝම අරගෙන තමන්ට ලැබිල තියෙන ලාභ සත්කාර
ඒ වගේම සෙනසුන් ශාසනික වශයෙන් කළ හැකි සේවයන් මේ ඔක්කොම උපාදානය කරගත්තොත්. මේ ඔක්කොම අතරින් එක පුංචි දෙයක් හරි නැති වෙනකොට රිදෙනවනම් රත්වෙනවනම් දනවනම් පිච්චෙනවනම් ආස්ත්‍රව බවට පත්වෙලා කියලා තමන්ට හිතාගන්න පුළුවන්. එකම දෙයක් අරගෙන නැවත නැවත පල් කරලා. එකම දෙයක් අරගෙන නැවත නැවත පල් කරපු හම තමයි ඔය ආශ්‍රව බවට පත්වෙන්න පින්නත්නේ. ඉතිං අපි ගොඩක් ඉතාමත්ම ඉහළ මානසිකත්වයක් ඇතිකරගන්න උත්සාහ කරන්න ඕනේ. ජීවිතයේ සැබෑවට ජීවත්වෙන්ට. අපි ළඟ අපේ තුළ ඉතාමත්ම ප්‍රබලව රැස්කරගත යුතු ධර්මයන් රැස්කරගණ්ඩ අපි හැම නිමේෂයකම උත්සාහ ගණ්ඩ ඕන. හැම නිමේෂයකම හැම වාරයකම උත්සාහ ගණ්ඩ ඕනේ ඇතුලාන්ත පිරිසිදු භාවය ඇතිකර ගණ්ඩ ඒකට ඕන කරන මනසිකාරය කියල එකක් හදාගන්න. ඒක හින්දා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළන් එවැනි මනසිකාරයක් හදන ආකාරය ගැන. ධර්මයේ ඉතා අපූරුවට සඳහම් වෙනවා. ඉතිං අද රාත්‍රියාමේ විශේෂයෙන්ම අපි පංචප්‍රහාණ ධර්ම දේශනාව. සබ්භාසව සූත්‍රය ඇසුරෙන් තමයි සිද්ධ කරන්නේ. ඉතින් සබ්භාසව සූත්‍රය ඇසුරෙන් සිද්ධ කරන මේ ධර්ම දේශනාව තුළ අපිට පුළුවන්කම තියෙනවා අපේ පින්නත්න මේ මනසිකාරයන් ගැන රිජුවම කතා කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට මුළු සූත්‍රය පුරාට තියෙන යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන වැඩ පිළිවෙල. මුළු සූත්‍රය පුරාවටම තියෙන. ඉතිං මේ මනසිකාරය කියන එක සකස් කරගන්නට අපිට යම් දැක්මක් ඇති කරගත යුතුව තියෙනවා මනසිකාරය පිළිබඳව. මොකද යම් ධර්ම කරුණක් එකතු කරගත්තාම එක මනසිකාරය බවට පත් කරගත යුතුව තියෙනවා කියෙන අදහස අපිට ගන්නට පුළුවන්. මොකක්ද ධර්මාබෝධය කියන්නේ ධර්මය තුළින් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා ප්‍රායෝගික අත්දැකීමකට එන්නට පුළුවන්. එතන තමයි අපි ඇතිකර ගත යුතුම තත්ත්වය නැවත මතක් කරනවා. ඉතාම ප්‍රබලව ඉතාම ප්‍රකටව තමන්ගේ ජීවිතයට මේ කාරණා එකතු කර ගන්නටම ඕනෑ පින්නත් එකතු කර ගණ්ඩම ඕනෑ. එහෙම නැත්තං ඒක ලොකු පාඩුවක් ජීවිතයේ තමන්ට සිද්ධ වෙන අති විශාල වූ පාඩුවක් තමයි මේ කියන ආකාරයට අපි එකතු කරගත්තේ නැත්තං අපේ ජීවිතයට අවශ්‍ය කරන කරුණු අපේ මනසිකාරයෙන් නැගිලා එන විදිහට උදාහරණයක් කිව්වොත් මරණය ගැන දැනගත යුතු දේවල් වගේක් තියෙනවා. මරණයේදී මට මොකද වෙන්නේ? මරණාසන්න අවස්ථාවේදී ඇතිවෙන මානසිකත්වය මොකක්ද කෙනෙක්ගේ? මේ මානසිකත්වයට බලපාන කරුණු මොනවද? හරි. ඒවත් එක්ක ජීවිතයේ අනියත ස්වභාවයත් මරණයේ නියත ස්වභාවයත් කියන එක. මේවත් එක්ක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය පංචුපාදානස්කන්ධයේ තියෙන තමන්ගේ ජීවිතය සකස් වෙලා තියෙන මේ ත්‍රිලක්ෂණය මතුවෙන ස්වභාවයක් තියෙනවා මරණ සතිය වැඩිවීමත් එක්ක. එතකොට මරණ සතිය වර්ධනය වීමත් එක්ක තමන් තුළ ඇතිවන්නා වූ ඒ ආකාරයක නිවැරදි මනසිකාරය ඇතිවෙන්ඩ ඕනෑ. ඒකතා මරණ සතිය වඩනවා කියලා කියන්නේ අපේ පින්නත්න අපි මරණය ගැන දැනගත්තට අපි මේ ලෝකයේ සමහර දේවල් අපේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට අරමුණු වෙනකොට නිත්‍ය සංඥා ඇති වෙනවාන. අන්න එතනදී මට අඩුම තරමින් මරණයවක්වත් මතක් වෙන නැමේවා සර්වකාලීනයි කියලා යම් අදහසක් ඇතිවෙන මේ හැමදා මාත එක තියෙනවා කියලා අදහසක් ඇතිවෙලා තන්හා උපදිනවන අන්න බලන්ඩ ඒ වෙලාවට මගේ මනසිකාරය සම්පූර්ණයම වැරදි අදහසක් මට දෙන්නේ. නිවැරදිව ධර්මය එකතු කරගත්තොත් විතරයි ඒ මනසිකාරය අපි තුළට ලැබෙන්නේ.
මනුස්ස ශරීරයක් ගැන ධර්මය ශ්‍රවණය කරන අය දන්නවා කේසා ලෝමානකා දන්තා තතුමන් සංහාරු අට්ටි අට්ටි මිජ්ජං ආදී වශයෙන් මේ ශරීරයේ ඔය කියන සෑම අංගයක්ම අසුභ පිළිකුල් ස්වභාවයේ තියෙන දේවල් කියලා. කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී ඔක්කොම ඉතාම පිළිකුල් ස්වභාවයේ තියෙන දේවල් කියලා අපේ පින්නන්ත අය දන්නවා. එතකොට එසේ දන්න මේ පින්නන්ත අයට මනුස්ස ශරීර හමුවේ කොයි වෙලාවෙ හරි තමන්ගේ මුණපුරෙක් මිනිපිරියෙක් වෙන්න පුළුවන් නැත්නම් රාගාදී කෙලෙස් ධර්ම මූලික කරගෙන වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන් මොනවා හරි කාරණාවක් හින්දා ශරීරයක් දැක අඩුම ගානේ රූපවාහිනියක ටෙලිවෘතාන්තයක කොහේ හරි තැනක ප්‍රතිබිම්බයක් හරි දැකලා ලස්සනයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා සුබ හැඟීම් ඇතිවන්නේ නම් ඒ සුබ හැඟීම ඇතිවන්නේ ඇයි? ඒ සුබ හැඟීම ඇතිවන මානසිකාරය තමන්ගේ තුළ තියෙන නිසා. ඒ මානසිකාරයා විසින් මොකද කරන්නේ? සුබ හැඟීම් ඇති කරනවා. අසුබයෙහි සුබ හැඟීම් ඇති කරනවා. එහෙනම් මට කරන්න වැඩක් තියෙන්න ඕනේ. මම මේ අසුබය දන්නවා. අසුබ භාවනාවක් දන්නවා. ශරීර පිළිකුලයි කියන්නත් දන්නවා. දුගදයි කියන්නත් දන්නවා. අප්‍රසන්නයි කියන්නත් දන්නවා. මේ ඔක්කොම දැනගෙන අසුබයෙහි සුබ සංඥා ඇති වෙන්න හේතු වෙන මානසිකාරයක් මගේ ළඟ ක්‍රියාත්මක වෙනවා. මගේ ළඟ වැඩ කරනවා ඒක. වැරදි මානසිකාරයක් වැඩ කරනවා. අර වැරදි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අන්න ඒක දැනෙන්න ඕනේ අපිට. අන්න ඒක දකින්න ඕනේ අපි. මෙහෙම මානසිකාරයක් මේ ලෝකයේ මිනිසු තුල තියෙනවා කියලා දකින්න ඕනේ, අත්දකින්න ඕනේ. ඒක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ අපිට. හරිද? අන්න ඒක තමයි අයෝනිසෝ මානසිකාරය කියන එක ක්‍රියාත්මකයි. මගේ තුල ක්‍රියාත්මකයි. අපි කියන්නේ අහවල් නීතිය මේ පළාතේ ක්‍රියාත්මකයි. ඒ වගේ කියනවනේ. ඒ වගේ මගේ මේ බඹයක් විතර වෙච්ච ශරීරය තුල අහවල් මානසිකාරය, ඒ කියන්නේ වැරදි මානසිකාරය ක්‍රියාත්මකයි කියලා තමන්ට දැනෙන්න ඕනේ. ඒකට කියනවා අයෝනිසෝ මානසිකාරය කියලා. ඒකට කියනවා අයෝනිසෝ මානසිකාරය කියලා. ඉතින් මේ දේවල් සඳහා අපි හැමදාමත් හැම නිමේෂයකම උත්සාහවන්ත වෙන්න ඕනේ. උත්සාහවන්ත වෙන්න ඕනේ. කොයි විදිහටද අපි මේ යෝනිසෝ මනසිකාරය බවට පත් කරගන්නේ? මේක අයෝනිසෝ මනසිකාරය දුරලන අයෝනිසෝ මනසිකාරය නැති කරන එකම ක්‍රමවේදය යෝනිසෝ මනසිකාරය. මේ සඳහා සූදානම් වෙන්න. අද රාත්‍රියාමේ අපිට පුළුවන් සරලම ආකාරයට සබ්බාසව සූත්‍රයේ තියෙන කරුණු කීපයක් හරි අපේ ජීවිතයට ප්‍රායෝගික එකතු කරගන්න පුළුවන් විදිහට අපි උපරිම උත්සාහ කරන්නම් ඒ දේශනාව සිද්ධ කරන්නට. ඒක හින්දා හැමෝම පෙළගැහිලා මේ දේශනාව ශ්‍රවණය කරන්න උත්සාහ ගන්න. ඔය මානසිකාරය හදාගන්න වැඩපිළිවෙල ගැන අපි කතා කරමු. හැබැයි මම මෙහෙම දෙයක් කියන්නට ඕනේ. සැන්දෑ යාමයේ දැන් ඉතින් සිල් සමාදන් වෙලා ඉන්න අයට මේක ලොකු ලාභයක් කරගන්න ඕනේ. මේක ලොකු ලාභයක් කරගන්න ඕනේ. මොකද යම් මානසිකාරයකින් යුක්තව තමන්ට ජීවිතයේ යම් මානසිකාරයකින් යුක්තව මේ කටයුත්ත සිද්ධ කරන්නට නම්, හරි, යම් මානසිකාරයකින් යුක්තව මේ කටයුත්ත සිද්ධ කරන්න නම් තමන්ගේ ජීවිතයේ තමන්ව අත්දකින්න උත්සාහ කරන්න. මේ පැය 5ක කාලයක් තිස්සේ අනිත් වැඩ ඔක්කොම පැත්තකින් තියලා, හරි, අනිත් සියලු වැඩපිළිවෙළවල් පසෙකලා උදෑසන සිල් සමාදන් වෙච්ච ඇත්තෝ වැඩ ඔක්කොම නවත්තලා ගිලන්පසෙකුත් ඕනනම් ළඟට ඉල්ලගෙන මේ අවශ්‍ය නම් මේ වතුර ටිකත් ළඟින් තියාගෙන මේ හෝරා 5 එක දිගට ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒ ශ්‍රවණය කරන්න ඕනේ. අපි උපරිම උත්සාහ කරනවා අපේ තුලින් අත්දැක දැක මේ ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව සකස් කරලා දෙන්න. අවසානයේදී මට මං ගැන විනිශ්චයක් එන්න ඕනේ. මගේ උපකරණයේ ක්‍රියාත්මක වෙන මේ මානසිකාරය
හරියටම යෝනිසෝ වෙලා නෑත්තං නෑ කියලා තමන්ට දැනගණ්ඩත් ඒක හදන්නේ මෙහෙමයි කියලා දැනගණ්ඩත් හදලා ඉවරුණාට පස්සේ ඇතිවිය යුතු තත්ත්වය මේකයි කියලා දැනගණ්ඩත් සසර සුවපත්වෙන්ට තියෙන එකම ක්‍රමවේදය මේකයි කියලා තමන්ට දැනෙන්ඩත් මේ වගේ බොහෝ කාරණාවන් සිද්ධ වෙන්ඩෝනේ ධර්මස්ත්‍රවණය කරලා ඉවර වෙනකොට නැත්තම් වැඩන්නෑ. නැත්තම් පලක් නෑ පින්නත්න අපේ තියෙන ජවය අපේ තියෙන වීරය අපේ තියෙන මානසික අධිෂ්ඨානයක් තියෙනදේ මේ ජීවිතයේ ලැබිලා තියෙන පන්නරය උපරිම වසයෙන් භාවිතා කරලා කොහොම හරි කරලා යම් කඩයිමකට තමන්ගේ සිත ගණ්ඩ හැම්ම දාම මේ ආශ්‍රව නිසා දැවි දැවී පිච්චි පිච්චි රත්වෙවී ඉන්ඩ අවශ්‍ය නෑ ඒ ආශ්‍රව නැති කරන්ඩ නුවනින් මෙනෙහි කරමින් පටි සංකායෝනිසෝ කියන වචනයමයි මේ සූත්‍ර ධර්මය තුළ තියෙන්නේ ඒක ඉතාමත්ම කැමැත්තෙන් ශ්‍රවණය කරලා ජීවිතයට එකතු කරගණ්ඩ තව ඒ සූත්‍රය හදාරලා අපිට බොහොම කෙටිකාරණටිකක් තමයි කතා කරන්නට වෙන්නේ තව දුරටත් ඒ සූත්‍රය හදාරලා ලොකු වෙනසක් ජීවිතය සිද්ධ කරගණ්ඩ ඉතින් ඒ සඳහා හැමෝම මම ආයාය කියන්නේ ශ්‍රවණය කරලම බලන්ඩ ඊට පස්සේ ඒ කියන කරුණු අත්දැකලා බලන්ඩ හොඳයි ඇති ඒ බව මතක් කරමින් දැන් අපි සූදානම් වෙන්නේ විශේෂ ධර්ම කරුණක් අද දවස්සට එකතු කරගණ්ඩෝනෑ විශේෂ ධර්ම කරුණක් ධර්ම කරුණු දෙකතුනක් හරි එකතු කරගණ්ඩ මොනවගේ මාතෘකාවක් යටතේද කුසල් වඩන්නට ඕනේ අකුසල් දුරු කරන්නට ඕනේ සබ්බවා පස්සා කරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන ශාසනං අපේ චිත්තභ්‍යන්තරය තුළ නැගෙන සිතුවිලි සමහරේවා කුසල් මොනාද අකුසල් කියලා කියන්නේ ලෝභ දේශ මෝහ සමහරේවා කුසල් අලෝභ අද්වේශ අමෝහ මූලයන් හේතු කොටගෙන ජනිත වන්න වූ කුසලයන් අකුසලයන් එක තමයි අපේ ජීවිතය ගෙන යන්නේ සෑම අකුසලයකටම පින්නත්න ප්‍රතිවිරුද්ධ කුසලයක් තියෙනවා මං හැමදා මතක් කරනවා අන්න ඒ ඔක්කෝම දැනගණ්ඩෝන අකුසලය දැනගණ්ඩෝ නෑ ඊට ප්‍රතිවරුද්ධ කුසලයක් දැනගණ්ඩෝනෑ අකුසලේ යට කරන්නට කරන්නඩෝන මෙනෙහි කිරීමත් දැනගණ්ඩෝනේ කුසලය වර්ධනය කරන්නට අවශ්‍ය කරන මෙනෙහි කිරීමත් දැනගණ්ඩ ඕනෑ මේවා දැනගත්තේ නැත්තං මෙන්න මේ වර්තමාන කාලයේ සිද්ධ වෙමින් තියෙනදේ දැන් ඊය පෙරේදා දිනයක මේ රටේ අමුතුම දෙයක් සිද්ධ වුණා ඒකට පුදුමාකාර කාරණාත් මිනිස්සු කියන්නට පටන් ගත්තා අපි හරි හීන දීන තුච්ච තුප්පහි ජාතියක් කියලා ඔප්පු කරලා පෙන්වා හොඳ සිංහල වචන මං කියලා තියෙනවන ඒ පාච්චි කරන්න ඒ පාච්චි කරට කාලකන්නේ කියන වචන පාච්චි කරන්න ඕන වචනයක් අපි ඔය හීන දීන කියන වචන පාච්චි කරන්න ඕනෑ තුච්ච කියන වචන පාච්චි කරන්න තුප්පහි කියන වචන පාච්චි කරන්න ඕන ඒ අසභ්‍ය වචන නෙවේ ඒවා අපේ අතීත සිංහලයේ අපේ ආසන්න මුතුන් මිත්තන් හොඳට රිදවන්ඩ අපිට රිදවන්ඩ හොඳට දේශනා කරපු වචන ඒ අපිට ඕන වෙනවා ඇයි එහෙම කියන්නේ මේ රටේ පුදුම දෙයක් සිද්ධ වනා කියලා කැනෙ දැම් මේ සම්පූර්ණය රට වහලා තියෙන වෙලාවේ සුරාසැල් විවර කරා හරිද සුරාසැල් විවර කරන්නට පණිවිඩයක් ගිහිල්ලා එතකොට මේ සුරාසැල් විවර කරන්නට නීතියක් නෑ මේ වෙලාවෙ තහන මේ විවර කරන සුරාසල් අසල ආරක්ෂක නිලධාරීන් ආරක්ෂාව දෙන්න පටන් ගත්තා. එතකොට මේ ආරක්ෂක නිලධාරීන් දන්නේ නැහැ මේ සුරාසල් විවර කරන්නට නීතියෙන් අවසරයක් නැකිලි හොයලා බලන්ඩ ඒවට විරුද්ධව යන්ඩ වැඩි තැනක සූදානම් වුණේ නෑ. මිනිස්සු පොදි ගැහි දැහි සුරාව ගන්නට පටන් ගත්තා. මේකට අදාළ ප්‍රධානම ඉතා ප්‍රධානම මේවට අදාළ රාජ්‍ය නිලධාරින් කියන්න පටන් ගත්ත මම දන්න ඇහැ කියලා කියන්න පටන් ගත්තා මම දන්නෑ මේක කියලා හරි ඒකනෙවෙයි පුදුම කාරණාව මේ සුරාව ගණ්ඩ ගිය මිනිස්සු කියන්න පටන් ගත්තා විවෘත කරපු හින්දන අපි ගිය කියලා හරි අපේ පින්නත් මේ සරල සිද්ධියක් මේ සරල සිද්ධිය තමයි අද මම ධර්ම දේශනාවට ප්‍රස්තුතයක් කරගන්නේ බලන්ට
අපි ඉන්නේ භයානක අඩවියක කියන එක තේරෙනවා එකෙන්. නීතිය කරවනවුන් නීතිය රකින්නට ප්‍රතිඥා දුන්නවුන් නීතිය කඩනවුන් එවගේම නීති විරෝධී වැඩ සඳහා පොළඹෝනවුන් කියන ඔක්කෝම සියලු දෙනා රවටා ගනිමින් තමන්ගේ දුස්සීල භාවය ප්‍රකට කරනවා. එතකොට ඉදිරියේදී රට ලොක්කු අනතුරක මෙවැනි මිනිසුන්ගෙන් නං අපි යමක් බලාපොරොත්තුවෙන බෞද්ධ රටක වගකී යුත්තන් කියෙන මම දන්නෑ කියලා. හරිද. ඒ ආසන්නේ ඉන්න නීතිය රකින උන් නිස්සද්දව මේ සිද්ධිය වෙන්ඩ ඇරලා නිකං ඉන්නවා. සුරාසල් අයිතිකරුවන් කුමන හෝ පණිවිඩයක් නිසාවෙන් මෙවා විවෘත කරනවා. රටම දන්නවා මනුස්සයකුට අහිංසක මනුස්සයකුට පාරයන්නට බෑ තමන්ගේ අම්මතාත්ත ඉන්න පලාතෙන් එහා පලාතිනම් තමන්ගේ දරුව ඉන්න එහා පලාතෙනම් ඒ මනුස්සයා යන්නේ නෑ. සමහර අයට දෛනික රැකියාව කරගන්නට පුළුවන්කමක් නෑ. සමහර අයට දෛනිකව තමන්ගේ රැකියාව සිද්ධ කරගන්නට පුළුවන්කමක් ඇත්තේ නෑ. අඩුම ගානේ දුප්පත් අම්මට තාත්තට යම ගිහිල දෙට වෙලාවක් හැකියාවක් නෑ. සමහර විට ආදායම් නෑ. ආදායම් තිබුණත් ඔය අත්‍යවශ්‍ය ආහාර සඳහාහෙම ගේ වටේට කැරකෙන වාහනයෙන් ආහාර ටිකක් ගණ්ඩ එලෝල් ටිකක් ගණ්ඩ පළතුර ටිකක් ගණ්ඩ මස්මාලු ටිකක් ගණ්ඩ ඒවා ඉතිං හීන විතරක් වෙච්ච ළඟට ඇවිල්ල ගියත් ගන්නට අවශ්‍ය කරන මුදල් නැති පිරිස් ඕන තරඟන්නවා. ඒ අතරවාරයේ යම් පිරිසක් අපේ පෙන්නත්නේ අති විශාල දුකකට පත්වෙලා තමන්ගේ අම්මා තමන්ගේ තාත් අසනිප වෙලා තමන්ගේ දරුව අසනිප වෙලා යම් යම් මධ්‍යස්ථානවලට එක්කරගෙන ගිල්ලා බලන්ට අන්ඩ දෙයක් නෑ. රෝහලක කොයි වාටුවද ඉන්න කියලා දැනගණ්ඩ පුළුවන්කමක් ඇත්තෙනෑ. ගුණද අගුණද කියලා හොයාගණ්ඩ බෑ. සමහර අය මිය පරලෝ ගිල්ලා. සමහර අය තනියම හුස්ම අදින පින්නත්න්නේ. අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. අපවත් වෙලා පැය දෙකතුනක් ගියාට පස්සේ තමයි පන්සලේ පොඩි හාමුදුරන්ට පණිවිඩය හම්බෙන්නේ අපවත් වුණා කියලා. ළඟට ගිහිල්ලා උන්වහන්සේ ළඟට ගිහිල්ලා පිරිත් ටිකක් කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හරි. එතකොට ඒ හැම වෙලාවකම වගේ අපිට අවශ්‍ය විදිහට ඒ රෝගයාටවත් සලකණ්ඩ විදිහක් නැති ඉතාමත්ම කේදනීය තත්ත්වකට පත්වෙලා මෙවැනි මරණ 200කට ආසන්න ප්‍රමාණයක් හෝ වැඩි ප්‍රමාණයක් අද මේ වෙනකොට අපේ රට හැම තැනම ව්‍යාප්ත වෙලා සිද්ධ වෙනවා තමන්ගේ සහෝදරයෝ තමන්ගේ ඥාතියෝ තමන් එක්ක උරනුර ගැටෙමින් චන්ද පවත්වන ඊළඟට නොයෙකුත් හර්තාල් සිද්ධ කරන ළඟට සමාජයේ ගමම් බිමං යන උදව් කරන දැන් බස් එක අපි යනවන හිරිය දුරු මහතාව කොන්දොස්තර මහතය කියලා කියන අපට උදව් කරන අය. පෞද්ගලික බස් රථයක් කියලා කියන්නේ අපේ ගමම් බිමං යන්න අපට උදව් කරන අය. මුදලටම ඔක්කොම කරන්න බෑ. එතකොට අපේ ගමේ කඩේ මුදලාලි මහත්තය කියලා කියන්නේ කොහෙන් හරි මුද්දල් ටිකක් එකතු කරගෙන නොයෙකුත් බඩු බාහිරාදයගෙන අපිට ලොකු සේවයක් කරන කෙනා. ඈත පිටිසර ඉන්න ගොවියගෙන් යමක් එකතු කරගෙන නගරයට ගෙනල්ලා විකුණනවා කියලා කියන්නේ අපිට සේවය කරන. එතකොට මේ ඔක්කොම අපේ සහෝදරයෝ අපේ ඥාතියෝ අපිත් එක්ක එකතු වෙලා උරනුරට ගැටලා ජීවත් වෙන්න පොර කන උදවිය. එවැනි විශාල පිරිසක් අනතුරකට වැටලා ඉන්න වෙලාවේ. එවැනි විශාල පිරිසක් තමන්ගේ ජීවිතත් එක්ක පොරබදන වෙලාවේ මෙන්න මේ සුරාසල් ටික විවර කරගෙන මේ වෙලාව බලන්න. ඒ විවර කරගත්ත වගකියයුතු ප්‍රධාන නිලධාරයා කියනවා මම දන්නේ නෑ කියලා. ඊළඟට විවර කරපු මිනිස්සු ඔහේ ඉන්නවා තමන්ට කිසි දෙයක් දන්නෑ වගේ. ඊළඟට ඒ අවට ඉන්න නීතිය ක්‍රියාත්මක කරන මිනිස්සු හුඟක් දෙනෙක් එතෙන්ට වෙලා නිහාණ්ඩ මුවින් ඉන්නවා සහ ඒවට ආරක්ෂාව සපයනවා. සහ මේවා ගණ්ඩ ගිය මිනිස්සු කියනවා විවර කරපු හින්දයි අපි ගියේ කියලා.
මේ තමයි අනාගතයේ රට වැටෙන්ඩ තියෙන තැන. සියලු දෙනා ඒකරාසී වෙලා බොරුව ප්‍රදර්ශනය කරමින් බොරුවට ලොකු මිලක් ලබාදිමින් බොරුව ක්‍රියාත්මක කරන අමු බොරුව පෙනි ක්‍රියාත්මක කරන නරකම නරක ආදර්ශ සපයන ඒ නරක ආදර්ශ තුළ ඉඳගෙන කෛරාටිකකං කරන යහපත් මනුස්සයා පාගලම දාන ඒ මනුස්සයට ඔළුව උස්සන්ඩ බැරිවෙන්ඩ ප්‍රහාර එල්ල කරන ගිහි පැවිදි පිරිසක් බිහිවමින් තියෙනවා. හරි අන්න ඒ තියෙන ඇයිවන් ගිහි පැවිදි පිරිසක් කියලා කිව්වේ එතන ඒ විදිහම වෙමින් තියෙනවා පින්නත්න්නේ. ඒවටම උඩගෙඩි දෙන ඒවත් එක්කම රැඳිලා ඉන්න ඒවාටම යම් කිසි ආකාරයක ආදර්ශ සපයන වැරදි ආකාරයට හැසිරෙන පැවිදි පිරිසකුත් ඉන්නවා. ඉතිං යහපත් මිනිස්සු අසරණ වෙන කාලයක් එනවා. උනුන්ගේ දුස්සීල නීතිය ඉතාම දැඩිව ක්‍රියාත්මක කරන ඒකට අදාළ හැම දෙනාම මේක අනුමත කරමින් නිකං ලිස්සල යන වගකීම් බාරදුන්න මිනිස්සු වගකීම වෙනුවෙන් වැටුප් ගන්න. අපේ මුදල් අරගෙන අපිව රකින්ඩ කියලා ප්‍රතිඥ්ඥා දෙමින් අපේ වැටුපෙන් ජීවත් වෙන මේ මිනිස්සු තමන් විසින්ම ඒ වගකීම් පැහැරැරලා මම දන්නේ නෑ කියන තැනකට ඇවිල්ලා. ඉතිං භයානක අනාගතයක පෙර ලකුණු කියන එක තමයි මේ පේන්ට තියෙන්නේ මෙවැනි ව්‍යසනකාරී වෙලාවක. තමන්ගේ අම්මා අසනීප වෙලා ඉන්න වෙලාවේ තාත්තා අසනීප වෙලා ඉන්නලා ගෙදර පිය සම්භාසන දානි නෑනේ දරුවෝ එවැනි කාලයක් මේ එන්නේ. එවැනි කාලයක් මේ තමන්ගේම රටේ ඉන්න මව්වරු පියවරු රෝහල් ඇඳට වෙලා පනාදින වෙලාවේ හුස්ම ටිකක් ගණ්ඩ විදිහක් නැතුව කේදනීය තත්වකට පත්වෙලා තින වෙලාවේ මේ මිනිස්සු මෙන්න මේ වගේ විකාර වැඩ කරනවා. හරිද නීතිය උල්ලංඝනය කරමින් හැමෝම ඒවට නිදහසට කාරණා කියන්නේ තුච්ච විදිහට තුප්පහි විදිහට. එතකොට හීන දීන විදිහට තමයි මේ දෙවල් සිදුවනයකින්දා කුසලය වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන මිනිසුන් මේ වගේම යහපත් විදිහට ඉතා යහපත් විදියට අවංකව ඉතා අවංකව තමන්ගේ කටයුතු සිද්ධ කරන්න උත්සාහගන්න මිනිසුන් ඒක රාසී වෙලා තමන්ගේ ඒ කටයුතු පිළිබඳව දැඩි එකඟ බවක් එකමුතුවක් සමගියක් සමග හඬක් ඇති කළ යුතු කාලයක් තියෙනවා කුසලය සඳහා. බෞද්ධ අය බෞද්ධකමත් එක්ක එකතු වෙන්නට ඕනේ. බෞද්ධ කියලා නිකං මේ බෞද්ධකම රකිමු කියලා. සැබෑවටම අපේ පින්නත්න්නේ බුදු පිළිම විතරක්නට හරියන්න බුදු පිළිම ආරක්ෂා කර ගණ්ඩෝනි තමයි. නමුත් බුදු පිළිමවලට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒවා සංකේත විතරයි. ඒ බුදු පිළිම අවශ්‍ය වෙන්නේ ශ්‍රද්ධාව තියෙන මිනිස්සුන්ට වන්දනා කරන්න ඒකට රැකලදෙන ශ්‍රද්ධාව නැති මිනිස්සුනගන්නේ බුදු පිළිමේ තවත් එක ගොඩනැගිල්ලක් විතරක් වෙනවා. ඒකෙද බුදු පිළිම ආරක්ෂා කරගත යුතුයි ශ්‍රද්ධාව ඊට වැඩි ආරක්ෂා කරගන්න ඕනේ. එ බෞද්ධ ඇත්තෝ විදිහට මේ පුන් පොහෝ දින සිල් සමාදන් වෙලා ඉන්න ඇත්තු දැඩි ඉතා දැඩි ක්‍රියාමාර්ගයකට තමන්ගේ සිත යොමු කරන්න ඕනේ. නියම බෞද්ධයන් නැති කිරීමේ ව්‍යාපෘතියක් ඇති කර ගණ්ඩ ඕනේ. සියලු විසඳුම තමන්ගේ තුළ තියෙනවාය කියන පැහැදිලි දැක්මට යායුතු තියෙන සියලු ගැටලු විසඳා ගැනීමට විසඳා ගණ්ඩෝනය තමන්ව සියලු ගැටලු විසඳා ගැනීම සඳහා විසඳාගත යුතු තියෙන තමන්ව මෙතන මොකක්ද වෙන්නේ කියලා හොයා ගණ්ඩුවන. ඒක හින්ද මේ වෙලාවේ මට දෙන්න තියෙන අවවාදය ධර්මානුකුල ඔය සිද්ධිය අරගෙන අපි විශ්ලේෂණය කළ බලමු. සමහරට මානසික පීඩන මේ මිනිස්සු තුළ තියෙන්ට පුළුවන්. මූල්‍ය මේ ප්‍රශ්න තියෙන්ට පුළුවන්. ඒවගේම දරාගණ්ඩ බැරි කෙලෙස් තියෙන්ට පුළුවන්. මේ වෙලාවේ ගෙවල්වලට වෙලා එකදිකට ඉඳලා සමහර පිරිමි උදවියට ලොකු මානසික පීඩන තියෙන පුළ මේ ඇවිදින්නට යන්න බෑ සුරාව නෑ ඒ වගේ
තමන්ගේ මනසට ධර්මයෙන් පෝෂණය නොවිච්ච හින්දා විසඳුමක් නැතිකමයි ඔය තියෙන්නේ. හිත සතුටු කර ගණ්ඩ විසඳුම් ඕනෑ පින්නත්න අපිට දුකෙන් ජීවත්තෙන්ට බෑ පාලුවෙන් එහෙම ජීවත්තෙන්ට බැමේ පාලුව දුක තනිකම කාන්සිය මේ ඔක්කෝම හිත්වල ඇතිවෙන දේවල්. මේ හිත්වල ඇතිවෙන දේවල් පිළිබඳව ගවේශණය කළ බැලුවොත්න් ඒ හිත්වල ඇතිවෙන දේවල් නැති කරන්නට තියෙන එක්කම මාර්ගය ඔය වගේ රස්තියාදුවන එක නෙවෙයි. ඒකෙන් කවදාක්වත් ඉවරක් වෙන්න අද දවසේ ඔය දිර හැසරුණා නං හෙට වෙනකොට ඔයිට වැඩිය ඒ අවශ්‍යතාව දැයනවා. තැඟති මං අහන මේ පින්නන්ත අයගෙන් බලන්ඩ හොයලා. තැන් පසුගිය දිනවල මේ සුරාසල් එක්ක ලොකු පොරයක් කරලා ගෙවල්වලට සුරාව අරගෙන ගිය මිනිස්සුන්ගේ අතේ තියෙන ඒ සුරාව ඉවර වුණහම හරිත ඇති වෙනවද ප්‍රමාණවත්ද ජීවිතයට ඉතුරු වෙච්ච දෙයක් තියෙනවාද එහෙමවත් අඩුම ගාන කල්පනා කරලා අනිත්තක මුදල කොච්චර ලොකු මුදලක් වියදම් වෙනවාද එයින් ඇතිවන්නා වූ අනිටු විපාක ගැන මෙනෙහි කරලා අන්න එකයි පටිසංකා යෝනිසෝ තමන්ට තියෙන මේ වැරදි මනසිකාරය ඔය තියෙන්නේ ඒ ගැන නුවනින් මෙනෙහි කරලා ඕක අතහැර ගන්නට දක්ෂ වෙන්ඩෝන පින්නත්. ඒක තමයි ඔතන තියෙන ඒකම රහස. හරි නුවනින් මෙනෙහි කරලා මේවා මගහැරගන්නට දක්ෂ වෙන්නට ඕනේ ඔතන තියෙන්නේ යම් කිසි පීඩනයක් නම් සමහට ඥාති වියසනයක් වෙන්ට පුලන් සමහර අයට විලාසිතාවක් තියෙන ස්ටයිල් එකක් තියෙන මොකක්ද මේ හිතට දුකක් කාපුහම සුරාපානය කරන්න ඕන කියලා. පිස්සු වගේ හෝ ඇතිකර ගත්ත දේවල් අපේ මාමණ්ඩි නැති වුණා අපේ නැන්දම්ම නැති වුණා අම්ම තාත්ත නැති වුණා අහවල් අහවැල්ල නැති වුණා යාළුවෝ නැති වුණා එහෙනම් මේ නැතිවෙච්ච හින්දා මේ එකතු වෙන්න ඕන කියලා අදහසක් කට්ටිය එකතු වෙලා මේ වගේ වැඩක් කරන්න ඕන කියලා මේක පුදුම වැඩක් දානයක් ඉවරුණහමත් පින්නත්නි මළගයක් වුණහම දානයක් ඉවරුණහම පින්කමක් ඉවරුණහම වෙනත් ආකාරයක ගෙට ගෙවැදීමක් සිද්ධ කරපුහාම නැත්තං අත්තිවාරමක් අපපුහාම මොනවහරි මේ වගේ යහපත් වැඩක් කරපුහාම මේ මිනිස්සු මූලික කරගන්නේ මේකමයි. ඉතිං ඔක්කොම ඉවරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යම් සුභ වැඩක් ආරම්භ කරනකොට නැකතක් හදා ගණ්ඩ කියලා. නැකතක් හදාගන්නේ ගමේ ඉන්න නැකත් කාරයාළඟට ගිල නෙවෙයි. නැකත හදාගන්න විදිහ තමම්ම ලොවෙහි තියෙන උතුම්ම නැකත හදාගන්න විදිහ තමම්ම ඒ නැකත හදාගන්න විදිහ පින්වත්න ධර්මයේ අපූරුවට දේශනා කරලා තියෙනවා. ඒ කොහොමද. ඒ තමයි සිත කය වචනය සංවර කරගෙන ආරක්ෂා කරගෙන යම් වැඩ කටයුත්තක් ආරම්භ කරනවාද අන්න ඒ කටයුත්ත ආරම්භ කළ මොහොත තමයි හොඳම නැකත ඒක අතීතයේදී මේ දඹදිව් තලයේ තිබුණ අස්විද නැකත කියලා එකට්ටිය සකස් කරගත්ත බිහි වෙනවා කියලා කියන උපදිනවා කියලා කියන නැකතක් ඒක ඉතා ප්‍රබල නැකතක් විදිටයි සඳහන් වුණේ ඒ නැකත අභිභවායන එහෙම නැකත් එකත් තියෙනවන ඊට වැඩිය අත්ති ප්‍රබල නැකතත් තමයි සිතකය වචනය සංවර කරගෙන වැඩක් ආරම්භ කිරීම මූලික කරගෙන තියෙන්නේ සුරාවන මද්‍රව්‍යන ඉතිං සිතකය වචනයොත් තුන් දොරම අසංවර කරන උපකරණයක් තමයි සුරාව කියලා කියන්නේ. එතකොට තියෙන සිහියත් නැති කරන මේ දේ නිසා වෙන් සිද්ධ වෙන්නේ මොකක්ද පින්නත්න අනිවාරයෙන්ම තමන්ගේ පටන්ගත්ත කාරණාව සම්පූර්ණයෙන් ගැන හිටින එක. ජීවිතය හරියට ඇයි අපිට මුණ දෙන්න බැරි. යථාර්ථයට මුණ දෙන්න බැරියයි. ඇයි මේ ජීවිතය මේ තරම්ම පහලට දාන්න මේ ලැබිල තියෙන මනුස්ස ජීවිතය මේ තරම්ම පහලට දානයකේ කිසිදු තේරුමක් නෑ. ඒක හින්දා මේ සිද්ධ වෙන තිේ ගැන හොඳින් හිතල බලන්ඩ. යම් කිසි කෙනෙකුට පින්නත්න්නේ මේ වෙලාවේ. ආර්ථික වසයෙන් ඇතිවෙන හානියක් හින්ද. මානසික වසයෙන් ඇතිවෙන හානියක් හින්ද. කුමන හෝ කාරණාවක් හින්ද. සමහට තමන්ට හරිහම්බ කරගණ්ඩ විදිහක් නැති හින්ද.
ඒ අවස්ථා මගහැරලා ගිහිලා තියෙන හින්දා. ඒ වගේම එක්කෝ ඥාතීන්ගේ ඔය වගේ මං කිව්වා වගේ වියෝවක් ව්‍යසනයක් විනාශයක් වෙලා තියෙන හින්දා. එහෙම නැත්තං තමන්ගේ වස්තු විනාශ වෙලා තියෙන හින්දා. රෝගවලින් පීඩා ඇති වෙලා තියෙන හින්දා ඇති වෙලා තියෙන මානසික පීඩනයන් හින්දා ප්‍රාණඝාත කරන්ඩ හොරකං කරන්ඩ කාමය වර්ධවා හැසිරෙන්ඩ බොරු කියන්ඩ කේලං කියන්ඩ පරසු වචන කියන්ඩ හිස් වචන දොඩවන්ඩ පෙළබෙන්ඩ තියෙන ඉඩකඩ වැඩි. එහෙම වෙන්ඩ පුළුවන්. දැන් ලෝකයේ විය හැකි ව්‍යසන කැන විනාසවීම් කොටස් පහකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන. එකක් ඥාති ව්‍යසන. තමන්ගේ අම්ම තාත්ත සහෝදර සහෝදරයෝ ඥාති මිත්‍රාදින්නාදී ඒයාලා විනාස වෙන්ඩ පුළුවන්. අනිත් එක බෝග ව්‍යසන. ගංවතුරට ස්වභාවික ව්‍යසන ඒ වගේ දේවල් හින්දා හෝ සොර සතුරන් ගැනීමෙන් හෝ මේ බෝග විනාසවෙන්ට පුළුවන් තමන්කට තියෙන සම්පත් විනාසෙන්ට පුළුවන්. අනිත් එක රෝග ව්‍යසන තමන්ගේ ශරීරයට අධික දුක් දෙන සහ තමන් ළඟ ඉන්න දුවාදරුව තමන්ගේ ජීවිතයට එකතු වෙලා ඉන්න අය මේ හැමෝගේම ජීවිතවල නැතිවීමක් සිද්ධවෙන්ඩ හේතුවෙන රෝග පීඩා හැදිලා තමන්ට අධික පීඩාවක් වෙන්න පුළුවන්. මේ ව්‍යසනයන් සිද්ධ වනහම අපිට ලොකු දුක් ඇති වෙන. හැබැයි ඒ ව්‍යසන නැවත තවත් ව්‍යසනයකට ඊට වැඩි එහාගේ විපාකයකට හේතු වෙන්න. මේ සැරේ වනා ඒක පරණ විපාකයක් නම් නැවත ඒක පටිසන්තෙන්ට පුළුවන් තාමත් පරණ පාපය ගෙවිල නැත්තා. එහෙම නැත්තම් මේ ව්‍යසනය විපාකයක් වෙන්නේ නැහැ ඒක හරියට භාවිතා කරවොත් කෙනෙක් නුවනින් දැකලා. එකන රෝග ව්‍යසනයක් වෙනකොට නුවනින් දැක භාවිතා කරොත් ඒ රෝග ව්‍යසනය තවත් රෝග ව්‍යසනයකට හේතුවක් වෙන්න නැතිවෙන්ට කටයුතු කරන්න පුළුවන්කම තියෙන. අපේ පින්නත්නේ සමහර අය මේ ඥාතිව්‍යසන හින්දා බෝගව්‍යසන හින්දා රෝගව්‍යසන හින්දා තමන්ගේ ජීවිතය අරගෙන ආපු සීලය කඩලා දාලා දුස්සීල බවට පත්වෙනවා. ආර්ථික ප්‍රශ්නයනට හොරකන් කරන්න පටන් ගන්න. මානසික ප්‍රශ්නයනකොට සුරාව පාවිච්චි කරන්න පටන් ගන්න. හරිද එතකොට මානසික ප්‍රශ්නයනකොට කේලං කියන්න පටන් ගන්න. පරුස වෙන්ඩ පටන් ගන්න පරුස වචන කියනවා. ඉතින් ඒ වගේ කායික මානසික ප්‍රශ්න එනකොට සත්වඝාතන හොරකංකිරීම් කාමය වර්ධව හැසිරීම් බොරුකීම් කේලංකීම් පවස වචනකීම් ආදී වසයෙන් හිස් වචනකීම් වගේ බොහෝ සීලයන් කඩාගන්න. අන්න ඒ සීලයන් කඩා ගැනීම සීල ව්‍යසනයයි. ඒ විනාසය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර විනාසවලට වඩා ප්‍රබලයි කියලා දැන්වය සුරාසල් ඉදිරියේ සිද්ධ වනේ සීල ව්‍යසනය සිද්ධවීම. හරි හැමෝම සීල ව්‍යසනයක් සිද්ධ කරගත්තා. ඉහළම නිලධාරයා මොකද කරේ බොරු කියලා සීල ව්‍යසනයක් සිද්ධ කරගත්තා. සුරාසල් අයිතිකරු තමන්ගේ වාසිය සඳහා බොරුව පාවිච්චි කරලා සහ නීති විරෝධී වැඩ කරලා සීල ව්‍යසනය සිද්ධ කරගත්තා. එතකොට ළඟ ඉන්න හිටපු නීතිය ක්‍රියාත්මක කරන මිනිස්සු ඒත් තමන්ගේ පැත්තෙන් වැරදි ක්‍රියාකාරකමක් හින්දා සීල දිට්ටි ව්‍යසන සිද්ධ කරගන්න. වගේම සුරාව ගත්ත මිනිසු ගැනතින් කතා කරන දෙයන්න හැම පැත්තෙම යාලා ව්‍යසනකාරී තත්ත්වයන් ඇති කරගන්න. ඉතිං මේ වගේ තත්ත්වයන් තුළ මේ සිද්ධ වෙලා තියෙන්නේ ව්‍යසනයෙන් ව්‍යසනයට පත්වීම. අඳුරෙන් අඳුරට පත්වෙනවා වාගේ මේ ඉන්න අය මොකද කරගත්තේ එක් ව්‍යසනයක් නිසාවෙන් තවත් ව්‍යසනයක් ඇති කරගන්න මට්ටමකට ආව එක් ව්‍යසනයක් නිසාවෙන් තවත් ව්‍යසන රාසියක් අනාගතයේ විපාක ලැබෙන වැරදි කරගන්නවා. ඒ වගේම පින්නත්න තේරුම් ගන්නුව දිට්ටි ව්‍යසනය කියලා කියන්නේ දැන් ඔය සමහර අයට
ඉතාම යහපත් විදිහට දුසරිතයෙහි සුචරිතයෙහි විපාක ඇත කියලා කටයුතු කරන අය ඉන්නවා මේ ලෝකේ. හැම වෙලාවකම වගේ ඉතාම යහපත් ආකාරයෙන් කර්මඵල විශ්වාස කරගෙන නිවැරදි දෘෂ්ටීන් වලට අනුගත වෙලා කටයුතු කරමින් ඉන්නවා. සංසාරික ජීවිතයේ නොයෙකුත් ආකාරයේ අවාසනාවන්ත සිද්ධි සිද්ධ වෙලා ඇති ඒවා මතක වෙනවා. ඒවා එහෙම සිද්ධ වුණා කියලා තමන් දන්නේ නැතිව තමයි ඉන්න. ඉතින් අපි ඔක්කොම මොනවා කරලා මේ ඉපදිලා මේ භූමිකාවේ ඉන්නවද කියලා කවුද දන්නේ. සසර පාලනය කරගන්න බැරි හිත මොන තරම් ගැටලුකාරී තත්ත්වයක තියෙන්ට ඇද්ද කියලා අපි දන්නේ නැහැ. දැනුත් පාලනය කරගන්නට බැරි ස්වභාවය. සැබෑ ඇත්තට මුණදීගණ්ඩ බැරුව තියෙන මේ ගතියත් එක්ක ජීවත්වෙන ස්වභාවයක ඉන්න අපි සසර මොනවා කරාද කවුද්දන්නේ. මේ ඉතාම හොඳින් මේ ජීවිතය ගත කරන අයට සමහර වෙලාවට ප්‍රබල අකුසලයන් ලත්තැන් වලදී විපාකයට පත්වෙනවා විපාක දෙන්ඩ සූදානම් වෙනවා නැත්තම විපාක දෙනවා. පුංචි ඉඩක් ලත්තැන දීම මේ කුසල් කරමින් ඉන්න ගමන් පුංචි ඉඩක් ලැබෙනකොටම කුසල විපාකයන් අභිබවා අතීත සංසාරික ජීවිතය අකුසල විපාකයන් ලැබෙනවා. අනි පැත්තත් එහෙමයි. අකුසල් කර ඉන්න අයටත් මේ ලෝකේ දන්න දවසිදං අකුසලේම පිල්ල තියෙන අයට මෙන්න බවබෝග හම්බෙන වෙලාවල්ලෙනවා. හරිද ඒ වගේ යහපත් දේවල් සිද්ධ වෙන වෙලාවල්ලෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට කුසල විපාකයන් ඇතිවෙනවා. මේක මෙන්න මේ ආකාරයට සිද්ධ වෙන්නේ කියලා දන්නේ නැතුව මේ වගේ ව්‍යසන වෙනකොට හොඳට කුසලයන් කර හිටපු අය හොඳට ඉතාම සීලවන්තව හිටපු අය සමහරලාට මේ අපිතුම අපේ අම්මා තාත්තා කවුරු හරි අධිසීලයක් සමාදන් වෙලා හිටිය වගේ හරිරනිකා. ස්වාමීන් වහන්සේලා රකින සීලයා සමාදන් වෙලා හිටිය වගේ ඉතාම සීලවන්තව ඉන්නවා. අපි දන්නවා ගුණවන්තවත් ඉන්නවා. නමුත් මෙවැනි ව්‍යසනකාරී කාලයේදී එක්ක රෝගී වෙලා ගොඩක් දුක් විඳිනවා එක්කෝ මිය පරලෝ යන මොකක් හරි මේ දරුවා කල්පනා කරන්න කොහොමද අර මං කලින් කිව්වා වගේ දුසරිතයෙහි සුචරිතයෙහි විපාක ඇත යහපත් විදිහට දෘෂ්ටියක් තිබ්බ කෙනෙකුට අදහසක් ඇති කරගන්න මෙච්චර හොඳින් හිටිය අපිට මෙහෙම වුණා ඒකින්ද මම මේ ධර්මය අතාරිනවා කියලා වැඩක් නෑ හොඳින් ඉඳලා ඉන්න කාලේ ඔන්න ඔහේ නිදහසේ මොනවා හරි කර ඉන්නවා හොඳක් නරකක් කියන එකක් අවශ්‍ය නෑ කියන දෘෂ්ටියට එනවා. ඒක මහා විනාසයක්. ඥාති ව්‍යසනයට වැඩිය බෝග ව්‍යසනයට වැඩිය රෝග ව්‍යසනයට වැඩිය ලොකු විනාසයක් සිද්ධ කරගන්නවා සීල ව්‍යසනය සහ දෘෂ්ටි ව්‍යසනය විදිහට ඇති කරගන්න අය. ඒක හින්දා බලන්ඩ මට එහෙම දේවල් වෙලා තියෙනවාද කියලා පොඩ්ඩක් හරි බලන්ඩ ඕනේ. හරි ඒ ගැන දැඩි අවධානයක් මේ කාලයේදී අපි ඇති කර ගත යුතුවම තියෙනවා. ඉතා දැඩිව අපි ඇතිකරගත යුතුව තියෙනවා ධර්මය තුළින් අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා කොයි විදිහටද පෙළ ගැහිල කටයුතු කරන්නේ කියලා ඉතාම දැඩි තීරණයක ඉන්ඩ ඕනේ. එහෙම බෑ මොන්න දේ ආවත් සැලෙන් නැතුව ඉන්ඩෝනේ ඉන්ද්‍රකීලයක් වගේ. බාහිරින් මොන්න බලපෑම ආවත් තමන් ශක්තිමත් හිතක ඉන්ඩ තරං තමන්ට පුළුවන්න විට එක සමහර විට කෙනෙක්ගේ යහපත සඳහා නොයකුත් ආකාරයේ බැන වැඳීමක් වුණත් සිද්ධ කරන්න. හැබැයි සත්‍යවාදීව මේ තැනැත්තා මේ ආකාරයට නැතුව පාලනය කරන්න බෑ. මේ තැනැත්තා මහා පාපයන් සිද්ධ කරගන්නවා. මේ තැනැත්තාට අවශ්‍ය වෙන්නේ දරුණු අවවාද. ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තමන් දන්නේ නම් හරි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තමන් දන්නවනං මේ කියන කතාව ඇත්තක් කියලා තමන්ගේ ඇතුළෙන් තරහ කියන එක අයින් කරලා දාලා යමෙක් පාලනය කරන්නට ඕනෑ විනාස නොකරන්නට ඕනෑ කියන අදහසින් කෙනෙකුට හැකියාවක් තිබේ නං
කෙනෙකුට හැකියාවක් තිබේ නං අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන්ගේ තුළින් නිර්මාණය කරගන්නට. හරිද අන්න ඒ තැනැත්තාට පුළුවන්කම තියෙනවා ඉතා යහපත් තැනකට තමන්ගේ පැත්තෙන් සත්‍යවාදියෝ හිතල බල නිවැරදිවෙන්ට. ඉතිං මේ තමන්ව දකිින්ට තමන්ව තේරුම් ගණ්ඩ ඇත්තට මුණ දෙන්න. ඇත්තට මුණ දෙන්න මගේ තත්ත්වය මොකක්ද කියලා තේරුම් ගණ්ඩෝන. ඒ එක පැත්තක් මේ කාලේ කුසලය වර්ධනය කර ගණ්ඩෝ නෑ කෙනදේ. අනිත් එක තමයි අද දවසේ ඊට හාත් පසිම්ම වෙනස් මොකද මේ මනසිකාර ඇති කර ගණ්ඩෝනේ එකක් ඔන්න ඔය මම කවදාක්වත් මේ අනෙකුත් ව්‍යසනයන් හින්දා සීල ව්‍යසනයකට දිට්ටි ව්‍යසනයකුට යන්නේ නෑ කියන දැඩි අදහස තමන් තුළ තියෙන්ඩුවන. අනිත් කාරණාව මේ ඉතුරු වෙලා තියෙන කෙට්ටි කාලයේදී මතක් කරන්න ඕන පින්නත්න මේක මේ උත්තම ගුණයක් පිළිබඳව තමන්ගේ ජීවිතයට එකතු කරගණ්ඩුවන උතුම් ගුණයක් පිළිබඳව මනසිකාරයක් තියා ගණ්ඩෝනේ ඒ උත්තම ගුණය තමයි පින්නත්න අපි තුළ ඇතිකර ගත යුතු ඉතාමත්ම ප්‍රබලව ඇතිකරගත යුතු අනිත් අයට මහා සහනයක් ඇතිවෙන තමන්ට සහනයක් ඇතිවෙන උතුම් ගුණයක් තියෙනවා අන්න ඒ ගුණය ඇතිකර ගැනීම පිළිබඳව මේ ඉතුරු ඇතින කෙටි කාරදිම කෙටියෙන් මතක් කරනවා හැබැයි උපරිම උත්සාහ කරන්න ඕන මේ වගේ ගුණවන්තයෙක්ම වෙලා ජීවත්තෙන්ට. අපේ ජීවිතය අපිට තියෙනවා සාමාන්‍යයෙන් ගත්තාම නුවන සහ බෝග කියලා කාරණා දෙකක් ආමිස සහ ධර්ම කියලා කියන ධර්මය පැත්තෙන් ගත්තොත් ආමිස ලාභයන් සහ ධර්ම ලාභයන් තියෙනවා ජීවිතයට එකතු වෙන. එතකොට ලෞකික පැත්තෙන් ගත්තොත් අපිතුම ආමිසයට අපි බෝග කියලා කියමු. එතකොට ධර්මාබෝධය පිළිබඳව අපි කියමු ඒ ධර්මාබෝධ පැත්තේ නුවන ඒකු දේවල් ගැන නුවන කියන්නව එක සේස්ත්‍ර ගැන ලෞකික පැත්තේ තියෙනවා නුව නැත්තන් ඉන්නවා. එතකොට ලෝකෝත්තර පැත්තේ ධර්මාබෝධය තියෙන ඉන්නවා. ඊළඟට ලෞකික පැත්තේ බෝග සම්පත් බොහෝ තියෙන ඉන්නවා. ඒවගේම ලෝකොත්තර පැත්තට කටයුතු කරගෙන යන අයටත් ආමිස ලාභයන් නැතිවෙනවා අඩු පාඩුවක් නැතුව දානය ටික සේනාසනය එහෙම කිසි දෙයක් නැතු චීවර පිණ්ඩපාත සේනාසන ගිරාණ පච්චය කියලා කියන මේ ප්‍රත්‍යවලින් අඩුවක් නැති අයින්නවා හොඳින් ජීවත්වෙන්ට පුළුවන්. මෙන්න මේ අය තුළ ඇතිකර ගත යුතු අදහසක් තියෙනවා. ඒ තමයි මට යම්සේ ආමිස ලාභයක් තියෙනවාද අනිත් අයටත් ඒහා සමානම වීම සිද්ධ විය යුතුයි කියලා කැමැත්තක් ඇතුළෙන් උපතින්ට ඕන. වේවා කියලා කියන ප්‍රාර්ථනයක් එහෙම නෙවෙයි අපේ අය හුඟක් අය ප්‍රාර්ථනා කරින්ට උත්සාහ කරනවා. එහෙම නෙවෙයි. මගේ ළඟ යම්කිසි ගුණයක් තිබේද අන්න ඒ ගුණයට සමාන්තර ගුණයක් අන්න අය තුළත් ඇතිවේවා කියන කැමැත්ත. එකන ධර්මය තුළින් තියෙන ගුණයක් තියෙනවන ධර්මාබෝධයක් තියෙනවන. මට යම් ආමිසලාභයක් තියෙනවා නං ඒ ආමිස ලාභයට අදාළ යහපතක් මගේ තුළ ඇතිවේවා කියන කැමැත්ත. හරි අන්න ඒ කාරණාව අපේ තුළින් අපි ඇතිකර ගත යුතුවම තියෙනවා. ඉතිං හැම වෙලේම ප්‍රාර්ථනාවක් විතරක් වෙන්ට බෑම එක කැමැත්ත මේ ගැන හොයන්ට මේකට කියනවා පින්නත්න පටිසන්තාර ගුණය කියලා. මේක අපේ හිත්වලට තදීන් දැනිච්ච දෙයක්. මේකට කොච්චර දීලතිනද එතකොට දැන් භික්‍ෂූන් වහන්සේ නමක් ආමිසය සහ ධර්මය ගැන තමන්ට යම් ආකාරයක තියෙනවනං නැත්තන් ධර්මය තුළ ඉන්න ගිහි පින්නතෙක් හරි තමන්ට යම් කිසි ලාභයක් ලැබිල තියෙනවන අනේ මට වගේම මං මේ ධර්ම කරුණු ගැන දන්නවා අනිත් අයත් මේ හා සමානවම ධර්මකරුණයක් ධර්ම කරුණු දැනගණ්ඩෝනෑ නැතම් ඒ අයටත් මේ වගේ ආමිසයන් ආමිස ලාභයන් ලැබෙන්ඩෝ නෑ කියලා ඇතුලාන්ත කැමැත්ත සහ ඒ කැමැත්ත විතරන්නේ මේ බලන්ඩ කැමැත්ත ක්‍රියාත්මක වෙන්ඩ ඕන කියන එකයි කියන්න මේ ගුණේ සම්පූර්ණ වෙන්ඩ නං කැමැත්ත සඳහා සහ ඒ සඳහා ක්‍රියාත්මක වීම
තමන් තුළ ඇතිකර ගත යුතු ඒ කැමැත්ත සහ ඒ සඳහා ක්‍රියාත්මක වීම කියන එක තමයි අතිමහත් වැදගත් කාරණාව. හරිද? ඉතිං අපි බලන්ඩ ඕනේ අපේ පැත්තෙන් මෙන්න මේ ආකාරයට කටයුතු සම්පාධනය කරගණ්ඩ ඒ සඳහා ක්‍රියාත්මක භාවය ඇතිවෙන්න ඕන. මට තියන යම් ලාබයක් දැන් ගිහි පින්වන්ත අයත් කල්පනා කරන්නන මට මේ වගේ නුවන තියෙනවා මට අහවල් අහවල් කරුණු සඳහා මේ වගේ නුවන තියෙනවා. එතකොට බලනවා මේ ලැබිලා තියෙන්න වූ නුවන යම්සේද ඒ ආකාරයටම අන්න අය සඳහා ලැබේවා කියන ප්‍රාර්ථනාව කැමැත්තත් එක් එක ප්‍රාථනාවක් විතරක් වෙන්න බෑ ඇතුළෙන්ගෙන කැමැත්ත අනිත් අයටත් මේ විදිරම ලැබෙන්ඩ ඕන ඕක ඉරිසිාවල්ත එක් එහෙම මේ ගුණේ කවදදාකොත් හැදෙන්න. එතකොට ඒකත් එකේ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕනේ. මට යම් කිසි බවබෝග සම්පත් ලැබිල තියෙන අනිත් අරත් ඒ වගේම ලැබේවා කියනක විතරන්නේ ඒ ලැබීම සඳහා මාර්ග හදල දෙෙන්ඩ ඒවා ලබා දෙෙන්ඩ යම් කිසි ආදායම් මාර්ගයක් හදල දෙන්න මොනවාහරි ක්‍රමයකින් අනිතටත් ඒවා ලැබෙන්න්නට සලස්සන්ඩ ඕනේ. මේක කියනවා පටිසන්තාර ගුණය කියලා මේක මහා උත්තම ගුණයක් තිං අවසාන වසයෙන් මම කියන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයක් තියෙන්ඩෝ නෑ ධර්මය තුළ ඉන්න අය ගැන. දේශනා කළ තින ගෞරවය ඉපදිය යුතු තැන්හයක් ගැන. එකක් බුදුරජාණන් වහන්සේ ගැන. අනිත් එක උතුන් ධර්මය ගැන. අනිත් එක මහා සංගරත්නය ගැන. අනිත් එක සික්ෂාව ගැන. ඒව ප්‍රකට ඒවා අපි දන්නවා. අපේ හිත්තුල ගෞරවයක් ශ්‍රද්ධාවක් උපදින්න ඕන කියලා. අනිත් එක අප්‍රමාදී ගුණය ගැන. දන්නවද අවසාන එක පටිසන්තාර ගුණේ ගැන. හරි හුඟක් අය මෙන්න මේ ගැන දන්නේ නෑ. ඉතින් ඒකින්ද තව කරුණු හොයන්ට ඉදිරිදි අප මෙයා ගැන සාකච්ඡා කරමු. ඉතින් අද දවස ඉතාමත්ම වටින ඉතාමත්ම සරු දවසක් බවට පත් කරගණ්ඩුවන මේ පුන් පොහෝ දින හැම දෙනාම දැඩී අධිෂ්ඨානයකින් තමන්ගේ කටයුතු සම්පාධනය කරගණ්ඩ උත්සාහ කරන්න. ඉතින් මේ ජීවිතය සාර්ථක කරගණ්ඩ සසර ජීවිතය සූපත් කරගන්නටත් ධර්මශ්‍රවනය කරමින් සීලාදී ගුණ ධර්ම රකිමින් ඉතාමත්ම යහපත් ජීවිතයක් අද මුළු දවස පුරාවට ගත කරන්න අධිෂ්ඨානයක් ඇති කරගණ්ඩ ඒ වගේම ඉතාම සාර්ථක ජීවිතයක් ඇති කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියෙන අධිෂ්ඨානය ප්‍රාර්ථනාව හැම දෙනාම ඇති කරගණ්ඩ හැම දෙනාටම ඒ සඳහා ශක්තිය ධෛරය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලපි ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංරක්කංතු ශාසනං චිරංරක්කංතු දේශනං චිරංරක්කංතු මං පරංති. හොඳයි පින්නත්නේ අද දවසේ මේ පුන් පොහෝ දින උදෑසන ධර්ම දේශනාව සඳහා කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන්නේ අංක 266 මිලේනියම් සිටි අතුරුගිරිය කියන ලිපිනේ පදිංචි නදීරා විජේරත්න හා ක්‍රිෂාන්ත විජේරත්න යන දෙපළ විසින්. නදීරා විජේරත්න සහ ක්‍රිෂාන්ත විජේරත්න කියන දෙපළ විසින්. නදීරා විජේරත්න මහත්මියගේ හා ක්‍රිෂාන්ත විජේරත්න මහතාගේ සැත්තැම්බර් 9 හා සැත්තැම්බර් 29 යන දිනවල යෙදෙන ජන්මදින නිමිති කරගෙන මෙම පින්කම සිදු කරනු ලබනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ ජනිත වූ කුසලය හේතුවෙන් නදීරා මහත්මියගේ සුජීවත්ව සිටින මෑණියන්ටත් ක්‍රිෂාන්ත මහතාගේ දෙමව්පිය දෙපළටත් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්කම නදීරා මහත්මියගේ පරලොසපත් වූ ජී ආර්යසේන පියාණන්ට මේ සසර ගමනේ දුක් නැති කරගන්නට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ පින්කමට නන් අයුරින් උපකාර කළ අයටද මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ ඔබ අප සැම දෙනාට උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වේවා. දේශකයන් වහන්සේ ඇතුළු සියලුම කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිදුක් නිරෝගී සුවය ලැබේවා. පැතු බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා. පැතිර යන වසංගතයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මෙම දෙපළට නදීරා විජේරත්න ක්‍රිෂාන්ත විජේරත්න කියන දෙපළට සුජීවත්ව වාසය කරන ඒ
මව්වරුන් දෙදෙනා පියාණන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ ව්‍යසන කාලයේදී කිසිදු අනුතුරකට පත්වන්නට හේතු සකස්න වේවා. දීර්ඝායුෂ වේවා. යහපත් ජන්මදින ඇතිවේවා. තමන්ගේ අධිෂ්ඨානය වීර්ය වර්ධනය කරගන්නට හේතු වෙන ජන්මදිනයන් මේ හැම දෙනාටම ලැබේවා. මේ දෙදෙනාට මේ යුවලට යහපත් ජන්මදිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලෝ සැපත් ඒ පියාණන් ඇතුළු සියලුම ඥාතිමිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ඔබ සියලු දෙනා අෂ්ටාංග ශීලයේ සමාදන් කරමින් උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ අප නායක ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. මේ උතුම් ධර්මානුශාසනාව සඳහා කල්යාණ මිත්‍ර දායකත්වය දරන ලද 266 මිලේනියම් සිටි අතුරුගිරිය පදිංචි නදීරා විජයරත්න හා ක්‍රිෂාන්ත විජයරත්න දෙපළටත් අපගේ පුණ්‍යානුමෝදනාව පළ කර සිටිනවා. අප ඔබට මතක් කර සිටිනවා අද බිනර පුරපසළොස්වක පොහෝ දිනයේදී පූජපාද උඩදුම්බර කාශ්‍යප නායක ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන හෝරා 5ක ධර්මදේශනා මාලාව පංචප්‍රහාණ අද සවස 6 සිට අප ඔබට සමීප කරන බව මෙහිදී ඔබට සිහිපත් කර සිටිනවා. එසේනම් අපි ඔබට ආරාධනා කර සිටිනවා බිනර පුරපසළොස්වක පොහෝ දින ජයමග රූපවාහිනී සදහම් විකාශය හා ඒකාත්මිකව සිටින්නට අප සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රධාන පාලක මැදිරියට. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.